ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අලුත් Vip Extra Anti Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 මැයි 28 බ්‍රහස්පතින්දා සිරස්සල. කොවිඩ් ආසාදිතින් ගණන 1500 ඉක්මවයි. කොළඹ ගෆුර් ගොඩනැගිල්ලත් හුදකලා කෙරේ. මැයි 31 ජූනි 4 5 රටටම ඇඳිරි නීතිය. කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර. සමගි ජනබලවේගෙන් නාමයෝජනා භාරතුන් එජාප සාමාජිකින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම පිළිබඳ තීරණය හෙට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයිබෝවන් ඔබ මේක් වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගයි. අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයන් 34 දෙනෙකු හඳුනා ගැනුණා. කුවේට් සිට පැමිණි පිරිසක්, ඩුබායි සිට පැමිණි පිරිසක් සහ නාවික හමුදා සාමාජිකින් දෙදෙනෙකු ඒ අතරට අයත්. මේ අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයන් 150 දෙනෙකු අලුතින් හඳුනා ගැනුණා. මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 150ක්. ඒ අතරින් 97 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන් 92 දෙනෙකු කුවේට්හි සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි 5 දෙනා ඉන්දියාවේ චෙන්නාහි සිට මෙරටට පැමිණ කටුකැලියාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. මීට අමතරව ඊයේ දිනය හඳුනා ගැනුණු සෙසු ආසාදිතින් 53 දෙනා නාවික හමුදා සාමාජිකයින්. මේ අතර කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆුර් ගොඩනැගිල්ල තුළ සේවා කටයුතුවල නිරත වූ නාවික හමුදා සාමාජිකයෙකු ඊයේ දිනේදී COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග අද ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයෙන් PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. ගොඩනැගිල්ල 200ක් පමණ නාවික රියදුරන් සහ වෙනත් අය සිටිනවා. එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් නිරෝධායනයට ලක් කිරීමට ඊයේ එසේ පියවර ගත්තා. COVID-19 වසංගත තත්ත්වයත් සමගම නාවික හමුදාවේ අත්‍යවශ්‍ය පරිපාලන කටයුතු සඳහා මෙම ගොඩනැගිල්ල අපි භාවිතා කළා. විශේෂයෙන්ම මෙම ගොඩනැගිල්ල අපි භාවිතා කළේ වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය. ඒ සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන කොටසක් ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය ආහාර, මොවුන්ගේ රාජකාරී කරන පරිශ්‍රයේ තිබෙන සෞඛ්‍යමය තත්ත්වය මත අපිට මොවුන බාහිර සමාජය සමග හෝ නාවික හමුදා කඳවුරු තුල ඉන්න අනෙක් පිරිස සමග අපිට කලවම් කිරීමේ හැකියාවක්, එහෙම නැත්නම් ගැටීමට සැලසීමේ හැකියාවක් නැහැ. මෙහි නාවික හමුදා පුද්ගල ආසාදිතවීම තුළවත් මහ ජනතාවට අනිසිබියක් ඇති කරගත යුතු නැහැ. මේ නාවික හමුදාව විසින් මනා පරිපාලනයකින් පාලනය කරන ලද ගොඩනැගිල්ල. ඒ නිසා කිසිදු අවස්ථාවක මොවුන් බාහිර සමාජයත් සමග ගැටීමට අපි සලස්වලා නැහැ. ඒ වගේම මොවුන් නාවික හමුදාවේ අනිකුත් කඳවුරු වල සිටින පුද්ගලයන් සමග වුන් ගැටීමට සලස්වලත් අපි නැහැ. අද තවත් ආසාදිතින් 34 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 15 දෙනෙකු ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වමින් සිටි කුවේට්හි සිට පැමිණි පුද්ගලයන්. තවත් 17 දෙනෙකු ඩුබායි සිට පැමිණ මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පිරිස් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. අද හඳුනාගත් අනෙක් ආසාදිතයින් දෙදෙනාද නාවික හමුදා සාමාජිකින් වනවා. කෙසේ වෙතත් මේ වන විට ආසාදිතයින් වාර්තා වන්නේ නාවික හමුදා නියදීන් සහ විදේශවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණක් වන අතර පසුගිය දින 28 පුරා බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැහැ. මේ තේන තත්ත්වයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට තවම පීඩනයක් නැහැ රෝගීන් වැඩිවීම පිළිබඳව. ඒක මනාව කල්පනාකරණය කරන්න පුළුවන්. අපිට මේ අවස්ථාවේදී අපේ ප්‍රජාව තුළින් රෝගීන් වාර්තා වෙන්නේ නැහැ. ඒ හොඳ කාරණයක්. නමුත් අපිට ඒකෙන් කියන්න බෑ තවදුරටත් අපේ මේ රෝගීන් මේ සමාජය තුළ නැහැ කියලා. ඒ නිසා අපි නිතරම හිතන්න ඕන මේ සමාජය තුළ COVID-19 රෝගීන් සිටිය හැකියි කියලා. එහෙම හිතාගෙන වැඩ කළොත් විතරයි අපිට පුළුවන් වෙන්නේ මේ රෝගය පාලනය කරන්න. මොකද අපේ සමාජය තවම 100%ක්ම ආරක්ෂිත නැති නිසා. හඳුනාගත් අවදානම් කණ්ඩායම් ඉලක්ක කෙරෙන දෛනික PCR පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරෙනවා.
ඒ අනුව COVID-19 ආසාදිතින් පොකුරක් ලෙස හඳුනා ගැනීමත් සමග හුදකලා කර නැවත විවෘත කෙරෙනු කොළඹ බණ්ඩාරනායක මාවතේ තෝරාගත් පිරිසකගේ රුධිර සාම්පල ලබා ගැනීම අද සිදු කෙරුණා. කණ්ඩකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පැමිණි අයගේ රෝගය සුව වී පැමිණි අයගේ 200 දෙනෙකුගේ රුධිර පරීක්ෂා කිරීමට අපි සැරසී සිටිනවා. මේ මාසය තුලදී සිදු කරපු PCR පරීක්ෂණ 1500න් දැනට එක රෝගියෙක්වත් කොළඹ නගරයේ කොළඹ නගර සභා පරිසරයේ එක්කෙනෙක්වත් වාර්තා වෙලා නැහැ. මේ අතර COVID-19 ව්‍යාප්තිය වළක්වමින් පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය පිළිබඳව නව ජීවන රටාවක් උදෙසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ක්ෂේත්‍ර 46ක් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඊට කුලී රථ සේවා භාවිතය, පොදු ප්‍රවාහන සේවා, ශරීර සෝතා මධ්‍යස්ථාන, සංචාරක කර්මාන්තය හා හෝටල් පිළිගැනීමේ ශාලාවල පවත්වන මංගල උත්සව, අවමංගල්‍ය කටයුතු, ප්‍රසිද්ධ රැස්වීම්, සම්මන්ත්‍රණ හා වැඩමුළු මෙන්ම මත්පැන් හා දුම්කල අලෙවි කරන ස්ථාන ඇතුළු ක්ෂේත්‍ර ඇතුළත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.health.gov.lk හෝ www.adatheranan.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකියි. The big story. එළමෙන මැයි 31 වැනි ඉරිදා මෙන්ම ජූනි 4 සහ පොසොන් පොහොය යෙදෙන 5 වැනි සිකුරාදා යන දින තුනේ මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ ජුනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි. අද වන විට දිවයිනටම බලපැවැත්වන පරිදි ලිහිල් කර ඇති ඇඳිරි නීතිය මැයි මාස 31 වැනි ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට බලපැවැත්වන පරිදි පැනවෙනවා. ජුනි මාස 1 වැනි සඳුදා සිට ජුනි මාස 3 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. කෙසේ වෙතත් ජුනි 4 බ්‍රහස්පතින්දා හා පොසොන් පොහොය යෙදෙන ජුනි 5 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජුනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. අලුයම 4ට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු අදත් ලංගම් බස් රථ හා දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වුණා. මගේ නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් බස් රථවල හා දුම්රියේ ගමන් කරන ආකාරය දක්නට ලැබුණා. මෙතර දින 68කට පසු අද උදැසන 8:30ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා දුම්රියක් ධාවනය කෙරුණා. අද දින කොළඹ බලා දුම්රිය 31ක් ධාවනය කරනු ලැබුවා. මගීන්ට තියෙන ඉඩපඩ ප්‍රමාණය ඉදිරි සතියේදී ඒ වැඩි කරලා කිසිම මගියෙකුට තදබදයක් නැතුව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. මේ අතර ජාතික රෝහලේ හෘද රෝගාංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අද පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියා. ඒ රෝහලින් පිටත මාර්ගයේ තෙක් පෝලිම් වල දිගු කාලයක් රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් සෙනඟ වැඩි. ඉතින් මේ තියෙන නීති රීතිත් එක්ක ඉතින් මිනිස්සු ඒවා අනුගමනය කරන්න ඕනේ. ඒක නිසා ඉතින් පොලිම ටිකක් දිගට තියෙනවා. අපට අපහසුයක් තියෙනවා. ඒ වුණාට ඉතින් මේ දරාගෙන ඉන්නවා මේ රේට් එක ගන්න ඕන නිසා. මේ ගන්න ආයේ පොලිමේ ඉන්න වෙන මොනවා කරන්නද? අද දිනේදී නඩු කටයුතු සඳහා අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි පිරිස් නියමිත දුරස්ථ භාවයේ තබා නොගනිමින් පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ අතර බෙල්ජියම් ගුවන් සේවයට අයත් ENT 501 ගුවන් යානයෙන් අද උදැසන බෙල්ජියම් සහ නෙදර්ලන්ත ජාතිකයින් 41 දෙනෙකු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියා. ඔවුන් ගාලුවරායේ මේ වන විට නැංගුරම්ලා ඇති නැව් තුනක කාර්ය මණ්ඩල සමාජිකයින් වනවා. ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම විදේශිකයින්ව විෂ බීජ හරණය කිරීමෙන් පසු නාවික හමුදාව විසින් ගාලුවරාය වෙත රැගෙන යනු ලැබුවා. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මාස 3ක් ඇතුළත මහමැතිවරණය පැවැත්වීමට නොහැකි නම් එම මැතිවරණය නොපැවැත්විය යුතු බවට හෝ පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහන්ව නැතැයි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද ශිෂ්ටාධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ඒ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් ඇති පෙත්සම් 8 වෙනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරි ගැසට් නිවේදනය අවලංගු කරන්න ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අද 8 වන දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරුණා. අද දිනේදී අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 5 දෙනෙක් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
අතරමැදි පෙත්සමක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර ඔහුගේ කරුණු දැක්වීම අතරතුර ඔහු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති රාජ්‍ය මූල්‍ය පාලන බලතල සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනු ලැබුවා. ඔහු පෙන්වා දුන්නේ අප්‍රේල් 30 වනදායින් පසුව පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට රජයේ ප්‍රාග්ධන වියදම් සඳහා මුදල් ලබා ගැනීමට මෙන්ම ණය ලබා ගැනීමට බලයක් නොමැති බවට පෙත්සම්කරුවන් ඉදිරිපත් කර ඇති තර්කය කිසිදු පදනමකින් තොර තර්කයක් වන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තිය ප්‍රකාරව යම්කිසි වර්ෂයක විසර්ජන පනත් කැටුම්පත නීතිය බවට පත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැර ඇති අවස්ථාවක රජය විසින් රජයේ සේවාවන් සඳහා මුදල් වෙන් කර නොමැත්තේ නම් රජයේ සේවාවන් සඳහා ඒකාබද්ධ මුදලින් මුදල් ලබා ගැනීමටත් වැය කිරීමටත් ජනාධිපතිවරයාට බලය ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ 153 වගන්තියේ සඳහන් වන රජයේ සේවා යන වදනෙහි අර්ථය වන්නේ රජයේ සේවකින්ගේ වේතන ගෙවීම ඇතුළු පුනරාවර්තන වියදම් පියවීම සඳහා පමණක් බවට පටු ආකාරයෙන් අර්ථකථනය කළ යුතු බවට පෙත්සම්කරුවන් තර්ක කළද එය කිසිසේත්ම නිවැරදි නොවන බවයි. අතුරු සම්මත ගිණුමකින් හෝ අයවැය හරහා සම්මත කර ඇති මුදලක් ඒකාබද්ධ අරමුදලින් ඉවත් කර ගැනීමට අදාළව ප්‍රතිපාදන සලසා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තියේද රජයේ නියමිත සේවාවක් සඳහා යන යෙදුම භාවිත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඒ අනුව රජයේ සේවා යන යෙදුමින් අදහස් වන්නේ රජයේ පුනරාවර්තන වියදම් පමණක් බවට පටු ආකාරයෙන් අර්ථකථනය කිරීම වැරදි බවත් එම යෙදුම යටතට රජයේ ප්‍රාග්ධන වියදම් මෙන්ම ණය සේවාවන් ඇතුළත් වන බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව යටතේ සිදු කිරීම වඩාත් සුදුසු ක්‍රමවේදය වුවත් රාජ්‍ය මූල්‍ය බලය වෙනුවෙන් පමණක්ම පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය නොවන ආකාරයෙන් නීති සම්පාදකයන් ව්‍යවස්ථා ප්‍රතිපාදන සලසා දී ඇති බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට දින නියම කළහොත් පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට නොහැකි බවට මැතිවරණ කොමිසම පැවසීමට වැඩි ඉඩක් ඇති බැවින් පෙත්සම් විභාගයට දින නියම කිරීම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පවසා සිටියා. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් මහමැතිවරණයේ තව දුරටත් කල් යන අතර වඩාත් අහිතකර කාරණය වන්නේ එවැනි වාතාවරණයක වුවද පාර්ලිමේන්තුව විසිරුවා හැරි පාර්ලිමේන්තුවක් ලෙස දිගින් දිගටම පැවතීම බවද සංජීව ජයවර්ධන මහතා අධිකරණයේ අවධානයට යොමු කළා. මේ අතර මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ඉදිරිපත් කර තිබූ අතරමැදි පෙත්සම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ අලි සප්රි මහතා අධිකරණයට කරුණු දක්වනු ලැබුවා. කරුණු දැක්වීම අතරතුර ඔහු පෙන්වා දුන්නේ ව්‍යවස්ථාවේ වගන්ති වෙන්වෙන්ව නොව එක්ව කියවිය යුතු බවට 2018 පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අවලංගු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ අනුව ජනාධිපතිවරයා මාර්තු 2 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ අවලංගු එකක් බවට පෙත්සම්කරුවන් ගෙන එන තර්කය සලකා බැලීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33, 62, 70 සහ 101 යන වගන්ති එක්ව කියවිය යුතු බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අවධාරණය කළා. මාස 3ක් ඇතුළත මහමැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා දින නියම කළ යුතු බවට ව්‍යවස්ථාවේ සඳහන් අවශ්‍යතාවයට අනුකූලව ජනාධිපතිවරයා කටයුතු කර ඇති වුවද එදිනට මැතිවරණය පැවැත්විය නොහැකි අවස්ථාවක කඩිනමින් මැතිවරණය පැවැත්වීමට හැකි මීළඟ හොඳම ක්‍රමවේදය 1981 මහමැතිවරණ පනත හරහා සලසා දී ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩිදුරටත් පැවසුවේ මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්වීමට නොහැකි හේතුවක් පවතින්නේ නම් මැතිවරණය නොපැවැත්විය යුතු බව හෝ පැරණි පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතු බවට ව්‍යවස්ථාවේ කිසිදු තැනක සඳහනක් නොවන බවයි. COVID-19 පාලනය කිරීමේදී හදිසි නීතිය පැනවුවා නම් ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ දීමට හැකියාව තිබූ හේයින් ජනාධිපතිවරයා හදිසි නීති රෙගුලාසි පැනවීමෙන් තොරව තත්ත්වය පාලනය කිරීම සම්බන්ධයෙන් ඔහුව අගය කළ යුතු අවස්ථාවක විපක්ෂයේ පාර්ශව හදිසි නීතිය පැනවිය යුතු බවට ජනාධිපතිවරයාට පවසන්නේ ජනතාව කෙරෙහි ආදරයකින් නොව යලි පාර්ලිමේන්තුව රැස් කර ගැනීමේ අරමුණින් පමණක් බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. වෙනත් රටවල් COVID-19 වර්ධනයට නව නීති සම්මත කර ඇති හේයින් පාර්ලිමේන්තුව කැඳවා ශ්‍රී ලංකාවද නව නීති සම්මත කරගත යුතු බව පෙත්සම්කරුවන් පවසන හේයින් එලෙස නව නීති සම්මත කළ රටවල් කිහිපයක් හඳුනා ගැනීම වැදගත් වන බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කළා. COVID-19 ආසාදිතයින් ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක් සිටින බ්‍රසීලය, COVID ආසාදිතයින් 1,80,000කට වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රංශය මෙන්ම කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2කට වැඩි සංඛ්‍යාවක් සිටින මහා බ්‍රිතාන්‍යයද කොවිඩ් මර්ධනයට නව නීති සම්මත කර ඇති බව ජනාධිපති නීතිඥවරයා පවසා සිටියා. එවැනි වාතාවරණයක පවතින නීති උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව COVID-19 වෛරසය සාර්ථකව පාලනය කර ඇති බව පැහැදිලිවම පෙනී යන හේයින් නව නීති සඳහා පාර්ලිමේන්තුව යලි කැඳවීමට අවශ්‍ය නොවන බවට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැහැදිලි කළා. අතරමැදි පෙත්සම්කරුවන් වැඩිදුර කරුණු දැක්වීම හෙට පෙරවරු 10ට යලි ආරම්භ වීමට නියමිතයි.
සමගි ජන බලවේගයෙන් නාම යෝජනා බාර දුන් එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් 100 දෙනාගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම පිළිබඳව හෙට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ පිහිටුවීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය සහිතව සිදු කර ඇති නිසා එය කිසිසේත්ම පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බවයි. ඉදිරි මහමැතිවරණයට තරඟ කිරීම සඳහා සමගි ජනබලවේගයෙන් නාම යෝජනා බහර දී තිබෙන එක්සත් ජාතික පක්ෂ සමාජිකයින් 102 දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව ඔවුන් වෙත දැනුම් දී තිබෙනවා. පක්ෂ ව්‍යවස්ථාව අනුව වෙනත් දේශපාලන පක්ෂයක් කරහා නාම යෝජනා බහර දීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ పూర్ව අනුමැතිය ලබාගත යුතු වද අදාළ සමාජිකයින් කිසිවෙකුත් කිසිදු పూర్ව අවසරයක් ලිඛිතව ලබාගෙන නොමැති බව පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මහතා ඊයේ නිවේදනය කළා. මෙලෙස පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවා තිබෙන පිරිස අතර හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් රැසක්ද වනවා. ඔවුන්ට ලිඛිතව නිදහසට කරුණු දැක්වීම සඳහා දින 7ක කාලයක්ද ලබා දී තිබෙනවා. පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීමට අදාළ ලිපි ලියාපදිංචි තැපෑල මගින් ඔවුන් වෙත යොමු කළ බව එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් නීතිඥ නිශංක නානායකාර මහතා සඳහන් කළා. එමෙන්ම හෙට පෙරවරුවේ රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී මේ පිළිබඳව තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. දෙවයින පුරා ප්‍රධාන රෝහල් 16කට ටෙල් මෙඩිසින් සේවාව සැපයීම සඳහා සැම්සුන් ඩයලොග් සහ මයි ඩොක්ටර් සෞඛ්‍ය අමාත්‍යාංශ සමග අත්වැල් බැඳගෙන තිබෙනවා. මෙම සහයෝගීතාවය හරහා රජයට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන අතර COVID-19 හමුවේ රෝගීන් ළඟට නොගොස් වෛද්‍ය උපදෙස් ලබා දීම මෙහිදී සිදුවනවා. දිවයිනේ ප්‍රධාන ජාතික සහ ශික්ෂණ රෝහල් 16ක බෝනවන රෝග සායන ඩිජිටල් කරණයට ලක් කිරීම මෙහි අරමුණයි. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.